වර්ණියත් හෙට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කෞන්සලය රැස් වෙනවා. මොන මොන තත්ත්වයන් උදා වෙයිද කියලා කියන්න අමාරුයි. නමුත් අද කතිකාවතක් ඇති වෙලා තියෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට ජාත්‍යන්තර සංවිධාන වලට අපේ රටේ ප්‍රශ්න රැගෙන යාම ගැන. ඉතින් මේ අවස්ථාවේදී මම මතක් කරන්න කැමතියි අපේ රටේ ඉතිහාසය දිහා බලනකොට ඉස්සෙල්ලාම අපේ රටේ ප්‍රශ්න ජාත්‍යන්තරයට අරන් ගියේ 1989. එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට අතුරුදහන් වූවන්ගේ ලයිස්තුවක් අතුරුදහන් වූයි කියා ගන්න ලයිස්තුවක් අරගෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කෞන්සලයට ගියා. මේ තමයි ප්‍රථම අවස්ථාව. මීට කලින් කිසිම නායකයෙකු අපේ ප්‍රශ්න ජාත්‍යන්තරයට අරන් ගියේ නැහැ. ඉතින් එදායින් පස්සේ මේක අපේ රටේ සාමාන්‍ය සිතක් බවට පත් වුණා. පසුගිය කාලය තුල අපි දැක්කා විශේෂයෙන්ම ඇමතිවරු ඒ වගේම ප්‍රමුඛ පුද්ගලයන්ට ශ්‍රී ලංකාව තුල මානව හිමිකම් උල්ලංඝනය වෙලා තියෙනවා නම් යුක්තිය ඉටු වෙලා නැත්නම් එක්සත් ජාතීන්ගේ සංවිධාන වලට මානව හිමිකම් කෞන්සලයට ඒ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් තත්ත්වයක් අද නිර්මාණය වෙලා තියෙනවා. දැන් මානව හිමිකම් කියන එකයි යුක්තිය කියන එකයි ඒ අදාළ රටට විතරක් අයිති දෙයක් නෙවෙයි. අපි අසං කරලා තියෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කෞන්සිල් ප්‍රඥප්තිය අනුව ශ්‍රී ලංකාවේ මානව හිමිකමක් උල්ලංඝනය වෙනවා නම් ශ්‍රී ලංකාවේ යුක්තිය ඉෂ්ට වෙන්නේ නැත්නම් ලෝකයේ ඕනෑම රටකට අපිට විරුද්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිලි කරන්න පුළුවන්. ඒ වගේම බලවත් රටවල් වල මේ විදිහට මානව හිමිකම් උල්ලංඝනය වෙනවා නම් යුක්තිය ඉෂ්ට වෙන්නේ නැත්නම් ශ්‍රී ලංකාවට අයිතියක් තියෙනවා ඒ රටවල් වලට විරුද්ධව පැමිණිලි කරන්න. ඉතින් අද මම මේක කියන්නේ මොකද අපේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපේ කාඩිනල් උතුමාණන් වහන්සේ සෑයීමකට පත් වෙලා නැහැ වින්දිතියන්ට යුක්තිය ඉෂ්ට වෙනවද කියලා. අවුරුදු දෙකමාරක් තිස්සේ අපි කවුරුත් බලාගෙන හිටියා. නමුත් කාඩිනල් උන්වහන්සේ කියන්නේ වින්දිතයන්ට යුක්තිය ඉෂ්ට වෙන්නේ නැහැ. එතුමා පැහැදිලිව කියන්නේ පාස්කු ප්‍රහාර ජනාධිපති කොමිසම් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිර්දේශ තෝරා බේරාගෙන ක්‍රියාත්මක වෙනවයි කියන එක තමයි එතුමා කියන්නේ. ආණ්ඩුවත් එක්ක ඉන්න ආණ්ඩුවට හිතවත්කම් දක්වන ආයත තියෙන නිර්දේශ දිය කළා අරිනවා. නිකන් දියාරු කරනවා. ඉතින් මේක තමයි කාදිනල් උන්වහන්සේ කියන්නේ. උන්වහන්සේ වැඩි දෙයක් ඉල්ලන්නේ නැහැ. උන්වහන්සේ කියන්නේ නිර්දේශ සියල්ලම ක්‍රියාත්මක කරන්න. අධිකරණයේ තීන්දුවක් දෙයි. ඒ නිර්දේශ අධිකරණයට ඉදිරිපත් කෙරුවාම අධිකරණයට පුළුවන් තීන්දුවක් දෙන්න. නමුත් රජයට අයිතියක් නැහැ මේ නිර්දේශ තෝරා බේරාගෙන තමන්ට හිතවත් අය බේරලා අනිත් අයට නීති මාර්ගයෙන් කටයුතු කරන්න උත්සාහ කරනවා. දැන් ඊයේ පෙරේද මම දැක්කා ආරක්ෂක ලේකම්වරයා කියනවා නඩු දාන්නේ නීතිපති අපිට නීතිපතිට බලපෑම් කරන්න
බෑ කියලා. ඒක පොතේ හැටියට ඇත්ත වෙන්න පුළුවන්. නමුත් අපි පසුගිය කාලේ දැක්කා ආණ්ඩුවට සම්බන්ධ ආණ්ඩුවට හිතවත් පුද්ගලයන්ට විරුද්ධව තියෙන නඩු එකින් එක නිදහස් වෙනවා. මම අහන්න කැමතියි කොහොමද නිදහස් වෙන්නේ? එක්තරා අවස්ථාවක එක නඩුකාරයෙක් ඇහුවා ඇයි මේ විදියට මේ නඩු මෙහෙවන්නේ කියලා. අපි අධිකරණයට දොස් කියන්නේ නැහැ. ඒක පැහැදිලිව තේරුම් ගන්න ඕන. අධිකරණයට තීන්දුව දෙන්න පුළුවන් පැමිණිල්ල මෙහෙවන අය හරියට පැමිණිල්ල මෙහෙවනවා නම් පමණයි. හරියට සාක්ෂි ඉදිරිපත් කරනවා නම් පමණයි. පැමිණිල්ල හරියට නඩුව මෙහෙවන්නේ නැත්නම් අධිකරණයට කරන්න දෙයක් නැහැ. ඉතින් අපිට පේනවා රජයට හිතවත් අයට තියෙන නඩු පැමිණිල්ල ඉතාමත් දුර්වල අන්දමට කරුණු ඉදිරිපත් කරනවා අධිකරණයට නිදහස් කරන වැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. අද ඒකයි අපේ රටේ තත්ත්වය. ඒක ජාත්‍යන්තර ප්‍රජාව දැන් දන්නවා. මොකද යහපාලන ආණ්ඩු කාලේ 19 වෙනි විවස්ථා සංශෝධනයේ තියෙනකොට අපි මේ රටේ තියෙන උත්තරීතර ආයතන සියල්ලම අපි ස්වාධීන කෙරුවා. අධිකරණයේ වේවා පොලිසිය වේවා රාජ්‍ය සේවයේ වේවා රජයේ උසස් ආයතන ඒ නිලතල දරන පුද්ගලයන්ට නිදහසේ වැඩ කරන වාතාවරණයක් අපි හදුවා 19 වෙනි සංශෝධනයේ යටතේ. ඒව විධායකට යටත් තමයි. නමුත් විධායකට ඒව පාලනය කරන්න බෑ 19 වෙනි සංශෝධනයේ යටතේ. විධායකට ඒ ආයතන පාලනය කරන්න බෑ. මම උදාහරණයක් දෙන්න. 19 වෙනි සංශෝධනයේ යටතේ 19 වෙනි සංශෝධනයේ යටතේ වුණත් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරු පත් කරන්නේ ජනාධිපතිතුමා. හැබැයි විවස්ථාදායක සභාවට එදා බලය තිබ්බා. ජනාධිපතිතුමා එවන නමක් උනත් ප්‍රතික්ෂේප කරන්න. මේ නම අපිට පිළිගන්න බෑ වෙන නමක් එවන්න කියන්න. අද ඒ බලේ නැහැ. අධිකරණයේ පමණක් නෙවෙයි හැම ආයතනයක් වෙනුවෙන්ම ජනාධිපතිතුමා විධායකයේ එවන නම ප්‍රතික්ෂේප කිරීමේ අයිතියක් විවස්ථා සභාවට 19 වෙනි සංශෝධනයේ යටතේ තිබ්බා. අද ඒක නැහැ. අද අධිකරණවල විනිශ්චයකාරවරු පත් කරන්නේ උසස් වීම් දෙන්නේ පොලිසිය උසස් නිලධාරීන් හමුදාවේ රාජ්‍ය සේවයේ ඒ සියල්ලම කරන්නේ විධායකය. ඉතින් මේ රජයේ උසස් අධ්‍යාපන මේ රජයේ උසස් ආයතන වලට අවශ්‍ය නිදහස නැති වුණාම ඒ අයට සාධාරණව ක්‍රියා කරන්න බෑ. ඉතින් මේ ආණ්ඩුව බලයට පත් වෙලා පළවෙනි අවුරුද්දෙම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ යෝජනාවක් අපිට විරුද්ධව සම්මත වුණා. දැන් අවුරුද්දකට පමණ ඉහතදී ඒ සම්මත වෙච්ච යෝජනාවේ ආණ්ඩුවට කිව්වා යම් යම් නිවැරදි කිරීම කරන්න කියලා. නිවැරදි කිරීම. පරිපාලනයේ පමණක් නෙමෙයි යුක්තිය නීතිය බිඳවැටීම එවැනි කටයුතු සම්බන්ධයෙන් නිවැරදි කිරීම කරන්න කියලා රජයට මාර්තු මාසයේ එක්සත් ජාතික මානව හිමිකම් කවුන්සිලේ යෝජනාවක් සම්මත වුණා. අන්ත පරාජයකටපත් වුණා. ඉන්දියාව පවා ඡන්ද දීමේ වැළකී හිටියා. දැන් හෙට ආයෙත් එක්සත් ජාතික මානව හිමිකම් කවුන්සිලේ රැස් වෙනවා. මොන තත්ත්වයන් උදා වේද කියලා අපිට කියන්න බෑ. මං විශේෂයෙන්ම කියන්න ඕන යහපාලන ආණ්ඩුව කාලේ අපි ජාත්‍යන්තරයත් එක්ක ඉතාමත් කිට්ටුවෙන් වැඩ කෙරුවා. යුරෝපා ප්‍රජාව, පොදු රාජ්‍ය මණ්ඩලය, එක්සත් ජාතිකයේ සංවිධානය, ඇමරිකාව, චීනය ඒ සියලු බල කඳවුරුත් එක්ක අපි සහයෝගයෙන් වැඩ කෙරුවා. ඒකයි අපිට පුළුවන් වුණේ
GSP සහනය යුරෝපයෙන් ලබා ගන්න. අවුරුදු ගානක් තාරණම් කරලා තිබ්බ GSP සහනය අපිට යාපානයේ ආණ්ඩුව ඇවිල්ලා පළවෙනි අවුරුද්දේම මොකද අපේ අරමුණ ඒ අය තේරුම් ගත්තා. ඒක තමයි වැදගත්. රට යන්නේ කොහොමද කියලා ආණ්ඩුවක් බලයටපත් වෙලා මාස 6ක් යනකොට කියන්න පුළුවන්. යාපාන රජයේ ජාත්‍යන්තර පිළිගත්තා. මට මතකයි ඒ කාලේ අපේ ජනාධිපතිතුමා බලයටපත් වෙලා මාස කිහිපයක් යනකොට ගියා උත්සවයකට. එතුමාට ඇවිල්ලා වාඩි වෙන්න කිව්වේ ලෝක බලවතුන් 7 දෙනා ඉන්න මේසේ. G7 countries ඉන්න මේසෙට එතුමාට ආරාධනා කෙරුවා. මොකද අපි නිවැරදි මාර්ගයක ඒ වකවානුව තුළ යමින් තිබුණේ. අපි සෑම ප්‍රශ්නයක්ම තීරයේ පිටිපස්ස කරුණු ඉදිරිපත් කළ අපි බේරුමක් කරගත්තා. නමුත් මේ රජය ආපුදා ඉඳලා ජාත්‍යන්තරයත් එක්ක අරගත්තා. මේ රටේ සිවිල් සංවිධානත් එක්ක අරගත්තා. ඉතින් මොන තත්ත්වයක් උදා වේද කියලා අපිට කියන්න බෑ. ඉතින් මම කියන්නේ කාදිනල් උන්නාන්සේ ජාත්‍යන්තරයට යන්න හදනවා නම් ඒක සාධාරණයි. මොකද අපේ රටේ යුක්තිය ඉෂ්ට වෙන්නේ නැත්නම් අපේ රටේ නීතිය අනුව වැඩ වෙන්නේ නැත්නම් එක රටක් එක නීතියක් කිව්වට ආණ්ඩුවේ හිතවත් අයට එක නීතියක් ආණ්ඩුවේ විරුද්ධවාදීන්ට තව නීතියක්. ඉතින් ජාත්‍යන්තරයට යාම සාධාරණ නෑ. මොකද ඒ ආදර්ශය දුන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා 89. ඊට කලින් කිසිම නායකයෙක් ගිහිල්ලා තිබෙන්නේ ජාත්‍යන්තරයට. මම තමුන්නාන්තලට මතක් කරනවා 1971. අපි නීති විද්‍යාලේ ඉන්න කාලේ. කරල්ලක් ඇති වුණා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ පුතාවත් අඩංගුර ගත්තා එදා. නමුත් එතුමා ජාත්‍යන්තරයට ගියේ නැහැ. අවුරුදු මාස කීපයක් වහලා හිටියා. නමුත් එතුමා ජාත්‍යන්තරයට ගියේ නැහැ. ඉතින් කාදිනල් උන්නාන්සේගේ තීරණය හරි වින්දිතයන්ට යුක්තිය ඉෂ්ට වෙන්නේ නැත්නම් ජාත්‍යන්තරයට යන්න අපේ රටේ පූර්වාදර්ශ තියෙනවා. එතකොට මම තමුන්නාන්සේලාට කියන්න ඕන අද තත්වය බැරරුම් කියලා. මොකද හුඟ දෙනෙකුට අමතක වෙලා 2012 14 17 2012 අපේ රට විරුද්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ යෝජනාවක් සම්මත වුණා. ආණ්ඩුවට යම්නම් දේවල් කරන්න කිව්වා නිවැරදි කරගන්න කිව්වා ආණ්ඩුව නිවැරදි කරගත්තේ නැහැ. 13 සම්මත වුණා 2013. 2014 සම්මත වුණා. අවුරුදු 3ක් පිට අපිට විරුද්ධව යෝජනා සම්මත වුණා. 2015 එන්න තිබ්බේ සම්බාධක. 2015 මාර්තු මාසේ එක්සත් ජාතීන්ගේ කවුන්සිලේ රැස්වුණා නම් එන්න තිබ්බේ සම්බාධකයි. ඒකයි මහින්ද රාජපක්ෂ එදා අවුරුදු දෙකක් තියෙද්දි මැතිවරණයකට ගියේ. ඉතින් ඒ වගේ තත්ත්වයක් නැවත උදා වෙන බව අපිට පේනවා. මේ අවුරුද්දේ මාර්තු මාසේ අපිට යම් දේවල් කරන්න කියලා අපි අසංකලිත ජාත්‍යන්තර ප්‍රඥප්තිය අනුව අපි ඒව කරන්න ඕන. අපි ඒව කරුවේ නැත්නම් අපිට විරුද්ධව ඒ අය ක්‍රියා කරනවට කිසිම සැකයක් නැහැ. අනිත් එක අපි අන්ත පරාජයක් ලැබුවේ. කරට කර සට්ටක් දීලා පරාජයක් නෙමෙයි අන්ත පරාජයක්. ඉතින් මේ තත්ත්වයේ යටතේ අපිත් අපේ රටට ආදරෙයි අපි රජයට කියන්නේ ජාත්‍යන්තරත් එක්ක සීලාචාර විදියට ගනුදෙනු කළා. අපේ රටට එන හිතකර තත්වයන් මැඩපවත්වන්න කටයුතු කරන්න කියලා. ඇති නේද? දැන් ඔබතුමා කියන හැටියට කාදිනල්තුමා කියනවා අගමැතිතුමා සහ විදේශ ඇමතිතුමා ගිහිලා පාප් වහන්සේ හමු වෙලා මේක කියයි කියලා. නමුත් කාදිනල්තුමා කියන්නේ ඊට එවැනි වාතාවරණයක් ඇතුළත් උන්වහන්සේලා යනවා ජාත්‍යන්තරයට කියලා. දැන් රජයේ නිවේදනයක් කරා නෑ එහෙම කරන්නේ නෑ මේ ඇමතිතුමා ගිහිලා පාප් වහන්සේ හම්බෙන්නේ නෑ
නමුත් අද හවස ඉතාලියේ පාස්කු ප්‍රහාරයට සාධාරණයෙන් උද්ඝෝෂණයක් පවත්වනවා. මොකද්ද මේ වෙන්නේ? ඉතින් ඉතාලියේ ඉන්නවනේ මේ ශ්‍රී ලාංකික ජනතාව. ඉතාලියේ විශාල පිරිසක් ඉන්න විශේෂයෙන්ම කතෝලික ජනතාව. විශාල වශයෙන් ඉන්නවා මේ ඉතාලියේ. ඉතින් බබත් ඔය මේ කතාව දැක්ක වෙබ්සයිට් වල ලංකාවේ වෙලාවෙන් $ට තියෙනවා කියලා කියන්නේ. ඉතින් ඒ කියන්නේ පිට රටේ ඉන්න අයටත් දැරිලා තියෙනවා. මිනිත්‍යන්ට සාධාරණ ඉෂ්ට වෙන්නේ නැහැ කියලා. කාදිනල්තුමා විශේෂ දෙයක් ඉල්ලන්නේ නැහනේ. ජනාධිපති කොමිෂන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියන එක තමයි එතුමා ඉල්ලන්නේ. ඒ නිර්දේශ හරිද වැරදිද කියන එක ආණ්ඩුවටවත් පොලිසියටවත් තීරණය කරන්න බෑ. ඒක තීරණය කරන්නේ අධිකරණය. ඒක තීරණය කරන්නේ අධිකරණය. මේක බොහොම සරල දෙයක්. මේක මේ මහා නෛතික ප්‍රශ්නයක් නෑ. පාස්කු ජනාධිපති කොමිසම පත් කෙරුවා. ඒකේ නිර්දේශ දීලා තියෙනවා. කාදිනල් උන්වහන්සේ කියන්නේ ඒ නිර්දේශ ක්‍රියාත්මක කළා. ඒ නිර්දේශ දීලා තියෙන අය විරුද්ධව නීති මාර්ගයෙන් කටයුතු කරන්න කියලා. ඒ නිර්දේශ හරිද නැද්ද කියන එක තීරණය කරන්නේ අධිකරණය. ඒක රජයටවත් පොලිසියටවත් වෙන කාටවත් තීරණය කරන්න අයිතියක් නැහැ. බොහොම සරල දෙයක්. නිර්දේශ තියෙනවා. මේගොල්ලෝ තෝරා බේරාගෙන ඒගොල්ලන්ට පක්ෂයට ආණ්ඩුවත් එක්ක ඉන්න අය බේරලා අනිත් කට්ටියට නඩු දානවා. මේකෙන් වෙන්නේ මුළු නඩුවම බ්ලාස්ට් වෙනවා. දැන් මේ දප්පුතේ වෙනා මහතාට දැන් ආරක්ෂක ලේකම් කියනවා ඔහුවත් ඔහුගෙනුත් ප්‍රකාශ ලබා ගන්න මේ ඔහු කිව්වන් මේක කුමන්ත්‍රණයක් කියලා. ඔහුගෙනුත් ප්‍රකාශ ලබා ගන්න ඉදිරියේදී සැලසුම් කරනවා කියලා ආරක්ෂක ලේකම් කියනවා. ඔව් ඒක ආණ්ඩුව හිතට දේ ගැන මට කියන්න බෑ. නමුත් හිටපු නීතිපතිතුමා එහෙම කිව්වනම් ඒක බරපතල ප්‍රකාශයක්. ඉතින් ඒ සම්බන්ධයෙන් එතුමාගෙන් පැහැදිලි කිරීමක් ගත්තට වරදක් නෑ. කුමන්ත්‍රණය කියන්නේ මොකද්ද? ඒ කියන්නේ එතුමාගෙන් දූරෙන් ඉවත් වුණාට පස්සේ මේක ගැනීමක් කළ හැකියිද? නෑ ඉතින් භාෂණයේ අයිතිය තියෙනවනේ. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ලංකාවේ තියෙනවනේ ඕනම කෙනෙකුට. එතකොට ඊට අමතරව දැන් රජය විසින් භාණ්ඩ ගණනාවකට යම් මුදල් තැන්පත් කරන්න ඕනේ ඒවා ආනයනය කරන්න කිව්වා. 100% මුදල් තැන්පත් කරන්න ඕනේ. ඔව්. දැන් ඒ වෙනි වාතාව මේක මොකක්ද දැන් වෙන්නේ ඔබතුමාගේ දකින්නේ? නෑ ඉතින් අපිට නම් ඇත්ත වශයෙන්ම මේකට කියන්න දෙයක් නෑ. මොකද යහපාලන ආණ්ඩුව ගානේ මිනිස්සු හොදට කාලා බීලා හිටියා. වේල් තුනම කෑවා. හොදට බඩ පුරවගෙන හිටියේ. හැම භාණ්ඩයක්ම සුලභව හැමතැනම තිබ්බා. ඒක අපි හුඟ දෙනෙකුට අමතක වෙලා අපි කොහොමද මේක කෙරුවේ කියලා. රටක් දුවන්නක් ගෙදරක් දුවන්නත් ආදායම තියෙන්න ඕන. අපේ යහපාලනේ ආණ්ඩුව එනකොට අපේ ආදායම තිබ්බේ බිලියන 1000යි. 1000 බිලියන්. අපි යනකොට බිලියන 2000යි. අපි ආදායම ඩබල් කරගත්තා. අපි ආදායම දෙගුණ කරගත්තා. ඒකයි අපි අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය කෙරුවා. හැම වෘත්තීය සමිති ඉල්ලීමක්ම අපි දුන්නා. ළමයින් ආරක්ෂණය කෙරුවා. සමෘද්ධි දෙගුණයක් කෙරුවා. අපි කිසිම ඉල්ලීමකට බෑ කිව්වේ නෑනේ. අපි ආදායම දෙගුණයක් කරගත්තා. මේගොල්ලෝ ඇවිල්ලා පළවෙනි අවුරුද්දේ බිලියන 600ක් අඩු. බිලියන 600ක් අඩුයි පළවෙනි අවුරුද්දේ. ආණ්ඩුවට හිතවත්කම් දක්වපු මැතිවරණයට මුදල් දුන්න අයට වැට් සහායයක් දුන්නා. වැට් බදු. ඒකෙන් පළවෙනි මාසෙම බිලියන 500ක් නැති කරගත්තා. අපිද කෙරුවේ. බැරදී ආර්ථික කළමනාකරණය. දැන් ඒක කියලා තමයි දැන් හිටපු මහත් බැංකුව අධිපති මේ WD ලක්ෂණ මහතා ඉවත් වෙද්දී කියනවා යම් කලකිරීම සිදු වුණා කියලා. දැන් ඔබතුමා හිතන්නේ ඒ වගේ කලකිරීම ඉතින් මට එක කියන්න බෑ. නමුත්
කලකිරීම එක නෙමෙයි හැම පැත්තකින්ම ප්‍රශ්නනේ. එක දෙයක් පමණක් නම් ඉවසගෙන ඉන්න පුළුවන්. හැම පැත්තකින්ම ප්‍රශ්නනේ. උදාහරණයෙන් කොවිඩ් එක ගන්නකෝ. මේගොල්ලෝ එන්නත ගේන එක අවුරුද්ද ප්‍රමාද කෙරුවා. අපිට ප්‍රශ්නයක් උනේ ඒකනේ. එන්නත මුලින්ම දුන්නා නම් අපි දෙන්න ඕන කියන කාලේ. මේගොල්ලෝ අවුරුද්ද ප්‍රමාද කෙරුවා. මේගොල්ලෝ කිව්වනේ 2020 අප්‍රේල් වෙනකොට මේක ඉවරයි කියලා. 2020 අප්‍රේල් වලට ඉවරයි කිව්වනේ. ඔය කොවිඩ් කාර්ය සාධක බලකායේ ඉන්නේ නැත් කිව්වනේ. අවුරුද්ද රෝද තෑග්ගක් දෙනවා. මතකනේ. ඉතින් අවුරුද්දක් එන්නත ප්‍රමාද කෙරුවා. ඒ අවුරුද්ද තමයි තීරණාත්මක. අනිත් එක මම හැමදාම කියන එකක් තමයි අපේ විපක්ෂ නායකතුමා තමයි ඉස්සෙල්ලාම මේ කොවිඩ් වසංගතය ගැන පාර්ලිමේන්තුවට කඩන ඉදිරිපත් කළේ ජනවාරි 24. 2020 ජනවාරි 24. එතුමා මේ කොවිඩ් ගැන කතා කරනකොට පාර්ලිමේන්තුවේ හිටපු කිසිම කෙනෙක් මේක ගැන අහලා තිබ්බෙවත් නැහැ. කිසි කෙනෙක් මේ සම්බන්ධයෙන් එතුමාට උත්තර දෙන්න ගියෙත් නැහැ. එදා එතුමා කිව්වා එයාපෝට් එක ආරක්ෂා කරන්න. මොකද අපේ රටේ දූපතක් ආරක්ෂා කරගන්න ලේසි. රට ඇතුළට එන අය පරීක්ෂා කළා ඇතුළට ගන්න කියලා. නමුත් ඒක සිද්ධ වුණේ නැහැ. දැන් ඔබතුමා හිතන හැටියට දැන් WD ලක්ෂ්මන් මහතා එකතු වෙලා අජිත් නිවාඩ් කප්රාල් මහතයා පත් වෙනවා. ඒක සුදුසු පත්වීමක් හැටියට සලකනවාද ඔබතුමාලා? නෑ මෙහෙමනේ කබ්‍රාල් මැතිතුමා ඉන්න කාලේ ප්‍රශ්න ගණනාවක් එතුමාට විරුද්ධව පාර්ලිමේන්තුව තුළ ඉදිරිපත් කෙරුවා. ප්‍රශ්න ගණනාවක්. ඉතින් එවැනි ප්‍රශ්න තියෙන පුද්ගලයෙක් අනිත් එක අර බෝහාරික වාර්තාව බැදුම් කර සම්බන්ධයෙන් ඒකේ යහපාලන ආණ්ඩුව කාලේ සිද්ධ වෙච්ච බැදුම් කර ප්‍රශ්න නෙවෙයි ඊට කලින් ඒ කියන්නේ ඊට කලින් අවුරුදු 10කට පමණ කාලයක් තිබ්බේ බෝහාරික වාර්තාවේ කබ්‍රාල් මැතිතුමා සම්බන්ධයෙන් යම් නිරීක්ෂණ ඉදිරිපත් කළා තියෙනවා ජාත්‍යන්තර ගිණුම් ආයතන. ඔහු රටට අහිත කර තීරණ ගණනාවක් අරන් තියෙනවා. අවසාන ප්‍රශ්නය. ඊයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙක් පවසනවා ජනතාව කැපකිරීම කරන්න ඕන වේල් 3ක් කන්න නැතුව වේල් 2ක් කන්න කියලා. එතුමාගේ වේල් දෙකේ කතාවත් අතිශයෝක්තියෙන් කරන්නේ. දැන් වේල් දෙකක් නැහැ එක වේලයි තියෙන්නේ ඇත්ත වශයෙන්ම. එක වේලයි තියෙන්නේ. මොකද අපිට අපේ හිතවතුන් උනත් කතා කරනවා. මට දවසට ටෙලිෆෝන් පරිවිල 10ක් 15ක් එනවා. උදව් ඉල්ලලා ජීවත් වෙන්න මාර්ගයක් නැහැ කියලා. ඉතින් මේක ඉතාමත් අවාසනාවන්ත තත්වයක්. අවසන් ප්‍රශ්නේ. දැන් විපක්ෂ නායකතුමා බලාපොරොත්තු වෙනවා රංජන් රාමනායක මහතා නිදහස ලැබෙයි කියලා. මොකක්ද ඒක තියෙන? නෑ ඉතින් මම හැමදාම කිව්වනේ මෙතන මම හිතන්නේ 7-8 වතාවක්ම කිව්වා. රංජන් රාමනායක මැතිතුමාට දීලා තියෙන තීන්දුව සැර වැඩි. ඒක වරදට සරිලන තීන්දුවක් නෙමෙයි. සමබර තීන්දුවක් නෙමෙයි. මං කිව්වනේ අර ඉන්දියාවේ කතාව ඔයාලට මතකනේ? ඉන්දියාවේ එක්තරා නීතිඥ මහත්මයෙක් අධිකරණයට අපහාස කෙරුවයි කියලා ඔහුට නඩු දැම්මා. ඔහුට දඩ ගාවේ රුපියලයි. ඒ රුපියල ගෙවුවෙත් නැහැ. දැන් ඔවුන් ඒ රුපියලට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම දැන් මේ අධිකරණයට අපහාස කිරීමේ සංකල්පය යන්නේ භාෂණයේ නිදහසත් එක්ක. කතා කිරීමේ අයිතිය. ඉතින් ඒකත් එක්ක සමබරව තමයි ජාත්‍යන්තරව යන්නේ. ඉතින් රජ්‍යන්ට නඩු තීන්දුව සැර වැඩි. ඒක මම ප්‍රසිද්ධිය කිව්වා. මම බදත් කියන්නේ නඩු තීන්දුව සැර වැඩි.